ත්‍රිවිධ රත්නයේ අනන්ත වූ ගුණ බලයෙන් ඔබ සැමට සිත් වේවා. සදහවතුනි ටීවී දිදුල බෞද්ධ රූපවාහිනිය මකින් ඔබ වෙත සංවේදනය කරන අද දවසේ මේ පැයට නියමිත උතුම් සත්‍ය දේශනාව මෙලෙසින් ශ්‍රවණය කරන්නටයි සදහදී අප කවුරුත් මේ බලාපොරොත්තු වෙන්නේ. අද මෙම උතුම් ධර්ම දේශනාව මෙහෙයවීම උදෙසා අප සිදු කළා වූ පාද නමස්කාර පූරක ආරාධනාව පිළිගෙන මේ පුණ්‍යවන්ත වූ සදා මණ්ඩපයේ වෙත වැඩම කොට වැඩ සිටින පින්වත් දේශකයන්න් වහන්සේ අවසරයි නම කියන්නට පූජනීය මාතර මහින්ද පින්වත් ස්වාමීන් වහන්සේ. සුපින්වත් ස්වාමීන් වහන්සේ අප දෙපා නැමද සාදු නාදනවා පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා දෙපින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා වෛද්‍ය සකුන්තලා විජේරත්න මහත්මිය, ඉසුරු විජේරත්න මහත්මයා, අකේන් විජේරත්න පුතුණුවන් ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස විසින් පින්වතුන් අරමුණු වශයෙන් බලාපොරොත්තු වෙනවා මාර්තු 7 වන දින එනම් අද දින උපන් දිනේ සමරන වෛද්‍ය සකුන්තලා විජේරත්න මහත්මියට පෙබරවාරි මාස 10 වන දින ජන්මදිනයේ සැමරූ ඉසුරු විජේරත්න මහත්මයාටද මාර්තු මාස 10 වන දිනට ජන්මදිනයේ යෙදෙන අකේන් භානුක පෙරේරා සොහිරාටද නිදුක් නිරෝගී සුව දිකාසිරි ප්‍රාර්ථනාවන් එක්කිරීමටත් ඒ වගේම සුජීවත්ව සිටින දෙමව්පියන් වන මහානාම පෙරේරා, මාලා පෙරේරා සහ කුසුමා විජේරත්න මහත්මයාටද නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ ප්‍රාර්ථනාවන් එක්කිරීමටත් ඒ වගේම අනන්ත සසර පටන් මේ මොහොත දක්වා පින් බලාපොරොත්තු වන සියලුම මියගේ අයට පින් ලැබේවායි ප්‍රාර්ථනාවන් එක්කිරීමටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිවන් සම්පත් අවබෝධය සඳහා මේ පින් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනාවන් එක්කිරීමටත් දිදුල මාධ්‍යාලයේ කරු සභාපති ස්වාමීන් වහන්සේ වන අවසරයි නම කියන්නට පූජනීය මාලිකාවිල අස්සජී පින්වත් නායක ස්වාමීන් වහන්සේටත් මහා සංඝරත්නයටත් දිදුල කාර්ය මණ්ඩලයටත් නෑදෑ හිතමිතුරන් ඇතුළු ලක්වාසී ලෝවාසී සැමටත් ධර්ම දේශනාවට සමන් දුන් පින්වතුන් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනාවන් එක්කිරීමත් මේ උතුම් ධර්ම දේශනාවේ ප්‍රධාන අරමුණු වශයෙන් සදහවතුන් බලාපොරොත්තු වෙනවා. එසේනම් සුපින්වතුනි මෙතෙන් සිට මේ උතුම් ධර්ම දේශනාව මෙහෙවන හැටියට පින්වත් දේශකයන්න් වහන්සේට පාද නමස්කාර පූරකව ආරාධනා කර සිටනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස
දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මා ස්වාමී ලෝක ස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ. අද දවසේ ධර්මදේශනාව සඳහා මම මාතෘකාව ලෙස තෝරා ගන්න අදහස් කරගත්තා ධම්මපද පාළියේ බාල වග්ගයට අයත් ගාථා රත්නය. අඤ්ඤාහි ලාභෝ පනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී ඒව මේතං අභිඤ්ඤාය බික්කු සංගස්ස ශාවකා සක්කාරං නාබි නන්දෙය්‍ය විවේක මනුබ්‍රෝහයේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කළේ අපේ ශාසනයේ වැඩ හිටපු අති විශේෂ මහරහතන් වහන්සේ නමකගේ ආර්යෝ ගුණයක් ඉස්මතු කරවමි. රජගහනුවර හිටියා මහාසේන කියලා බ්‍රාහ්මණයෙක්. මේ මහාසේන බ්‍රාහ්මණය කියලා කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි, වංගන්ත බ්‍රාහ්මණයාගේ සමීපවතම මිතුරේ. කවුද මේ වංගන්ත බ්‍රාහ්මණය කියන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පියා. ඒ පියාගේ ළඟම මිතුරෙක් තමයි මහාසේන බමුණ කියලා කියන්නේ. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්න තීරණය කරලා උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට
උන්වහන්සේ දකිනවා මේ මහාසේන බමුණගේ නිවස. හිතුව ඔහුට යම් අනුග්‍රහයක් කරන්න තියෙනවා නම් ඒක මනා ලාභයක් කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ සිතුවිල්ලක් කරුණාවෙන් උපදවගෙන මහාසේන බ්‍රාහ්මණයාගේ නිවසට වැඩියා. සාමාන්‍යයෙන් සාරිපුත්ත හාමුදුරුවෝ ඒ වගේ සාමාන්‍ය මිනිසුන්ට අනුකම්පා කරන කෙනෙක්. මහා විශාල ගුණයක් උන්වහන්සේගේ ළඟ තිබුණා. මේ අන්‍යයන්ගේ සසර ගැන හිතලා අන්‍යයන්ගේ සැපේ ගැන හිතලා අනුග්‍රහ කරපු. ඔය සාරිපුත්ත හාමුදුරන්ගේ ළඟ පින්වතුනේ තියෙන අති විශේෂ ගුණයක්. ඒ තමයි උන්වහන්සේ යම්කිසි තැනකට පිණ්ඩපාතේ වඩිනකොට ටිකක් වේලපහ වඩිනවා. නිවසකට වඩිනවා නම් යම් තැනකට වඩිනවා නම් වේලපහ වඩිනවා. වැඩලා ඒ නිවසේ වැඩ හිඳගෙන උන්වහන්සේ ආවර්ජනය කරලා බලනවා තමන්ට දානය පූජා කරන්නේ මේ නිවසේයි කීයටද? එතකොට උන්වහන්සේ දකිනවා මෙන්න මේ වෙලාවට තමයි මේ දානි පූජා කරන්නේ. උන්වහන්සේ ඒ වෙලාවේ ඉඳලා දානි පූජා කරන වෙලාව වෙනකන් නිරෝධ සමාපත්තියට සමවදිනවා. අපේ ශාසනයේ මහාර්ග කුසලයක් තමයි මේ නිරෝධ සමාපත්තියට සමවැදිලා ඒන් නැගිටපු ස්වාමින් වහන්සේ නමකට යම්කිසි කෙනෙක් දානයක් පූජා කිරීම. ඉතින් ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ පින අර දායකයට ලබා දෙන්න නිරෝධ සමාපත්තියට සමවැදිලා ඒයින් නැගිටලා දානය බාර ගන්නවා. එහෙම දානය පූජා කරන්නේ දායකයන්ට මෙලොව ජීවිතය හා පරලොව ජීවිතය කියන මෙන්න මේ දෙලොව ජීවිතයම සාර්ථක කරගන්න පුළුවන්. මහා පුණ්‍යස්කන්ධයක් රැස් කරගන්න පුළුවන්. මහත්ඵල මහානිසංස ලැබෙන මහා දානයක් කරගන්න දුප්පත් කෙනාට පවා පින්වතුනි ඉඩ ලැබෙනවා. අපේ ශාසනයේ බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කාලේ හිටිය පුන්නක කියලා එක්තරා දුප්පත් මිනිස්සෙක්. මේ පුන්න කියන දුගියා අනුන්ගේ කුඹරක සීසාන කෙනෙක්. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් පුන්න සීසාන කුඹරට නිරෝධ සමාපත්තියෙන් සමවැදිලා නැගිටලා වඩිනවා. පුන්න භාග්‍යතුන් වහන්සේට පුන්න සාරිපුත්ත හාමුදුරුවන්ට උදෑසන මෝදෝණය කරගන්න පැන් ටිකක් පූජා කරනවා. පූජා කළේ පැන් ටිකක් විතරයි. දැහැටි දඬුත් එක්ක. කරපු පින කොච්චර මහත්ඵල වුණාද කියලා කියනවනම් පුන්න තමන් සීසාපු කුඹුරේ සියලුම පස් ටික රත්තරන් බවට පත් වුණා. 16ක් වෙලා ඉපදුණු ඔහු මහා ධනයකට හිමිකම් කියපු මහා ධනවතෙක් බවට පත් වුණා. බලන සාරිපුත්ත හාමුදුරුවන්ගේ ළඟ කොයි තරම් නම් ගුණයක් වේ තිබුණද? ඒක දැන් මේ මහාසේන බමුණගේ ගෙදරටත් වඩින්නේ. බමුණට අනුග්‍රහ කරන්න. මොකද අනුග්‍රහ කරන්න හේතුව? බමුණ සසරේ දන් දුන්නු කෙනෙක් නෙවෙයි. බමුණ හරි දුප්පත්. බලන්න පින්වතුනි මේ බමුණගේ ජීවිතේ එතනින් එහා පැත්තට වෙනදී සාරිපුත්ත මහරහතන් වහන්සේ නිවසට වැඩියා. බමුණ නිවසේ ඇතුලේ ඉඳලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනවා පේනවා. බමුණගේ හිතට පහළ වුණේ අනේ මගේ පුතා මගේ ගෙදරට ආවා කියන සංඥාව. නමුත් තාත්තා කෙනෙක් හැටියට මේ මහාසේන බමුණට පුත්‍ර ස්නේහයක් තම සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව හිතට පහළ වුණාට
මහසේන බමුණ හරි දුප්පත්. දෙන්න දෙයක් නැහැ. බමුණන් සාරිපුත්ත මහරහතන් වහන්සේට මුහුණවත් දෙන්න තරම් හිතේ ශක්තියක් නැතිව උන්වහන්සේ නිවස ඉදිරියේ යමක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් වැඩ හිටියාට නමුත් මහසේන බමුණා ගෙයින් එළියට බැස්සේ නැහැ. මොකද දෙන්න දෙයක් නැති නිසා. කොච්චර අසරණද බමුණා. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ බලන් ඉඳලා උන්වහන්සේ එතනින් වැඩියා. දෙවෙනි දවසෙත් වැඩියා. එදත් යමක් ලැබෙයි කියලා බලාගෙන. දෙවෙනි දවසේ වැඩියා. බමුණේ එළියට බැස්සේ නැහැ. මොකද එදත් දෙන්න දෙයක් නැහැ. එහෙනම් හිතන්න බමුණ කොච්චර අසරණ කෙනෙක්ද? තමන්ගේ නිවසේ එක පළතුරු ගෙඩියක්, එක ව්‍යංජන ටිකක්, එක බත් අහුරක්, බත් සලරුවක් තරම්වත් දෙයක් බමුණගේ නිවසේ නැහැ කියන්නේ. බමුණ තියාගෙන නොදෙනව නෙමෙයි, නැති නිසායි මේ එළියට බහින්නේ නැත්තේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ එදත් බලන් ඉඳලා වැඩියා. බලන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අනුකම්පාව. යම් කිසි කෙනෙකුට අනුග්‍රහ කරන්න ගියාම පින්වතුනි මේ ප්‍රතිග්‍රහකයා තුල තියෙන ඕන විශාල ගුණයක් තමයි දායකයාගේ හිත නොබිදින එක. පරාර්ථකාමී චේතනාවක් මේ භික්ෂුවගේ හදවතේ තියෙන්න ඕන. මම මේ දායකයට කුසලයක් රැස් කරවන්නයි මේ දාණය බාරගන්නේ. මම මේ නිවසට වඩින්නේ මේ දායකයාට අනුකම්පාවක් කරන්න. නැත්නම් තමන්ගේ ප්‍රත්‍යලාභය අරමුණු කරගෙන නෙමෙයි. මේ භික්ෂු ශාසනයේ සෑම භික්ෂුන් වහන්සේ නමක්ම ඔන්නෝයි සිතුවිලි උපදවාගෙන මේ ශාසනයට ඇතුල් වෙන්නේ. ඒකයි ප්‍රතිඥාවක් දෙන්නේ පරපටි බද්ධාමේ ජීවිකා. මගේ ජීවිතය අයිති අනුන්ට. අන්නේ චේතනාවෙන් තමයි මේ ශාසනයට ඇතුල් වෙන්නේ සෑම භික්ෂුවක්ම. ඒ නිසා දායකයාගෙන් මොන බලපෑම ආවත් බැන්නත්, ගැහුවත්, දොස් කිව්වත්, නිඳා කරත්, අවමන් කළත් කිසි වෙලාවක දුකක් ඇති කරගන්නේ. ඇයි මට මෙහෙම වෙන්නේ කියලා හිතේ කනස්සල්ලක් ඇති කරගන්නේ. මේ මිනිස්සෙක්ගේ ගෙදරට මං එක දවසක් ගියා. කෝ යමක් දුන්නේ නෑනේ. මම මේ දෙවෙනි දවසෙත් යනවා. කෝ මට යමක් දුන්නේ නෑනේ. ආයෙත් මම මේ නිවසට යන්නේ නැහැ කියලා එහෙම සිතුවිල්ලක් ඇති කරගන්නේ. අනුකම්පාවක් නම් කරන්න ගියේ. ඒ අනුකම්පාව කරන්න ලැබෙන්නේ යම් වෙලාවකද ඒ වෙලාව වෙනකම්ම අනුකම්පා කරනවා. ඒක ලෝතුරා භාගතුන් වහන්සේගේ ළඟක් තිබුණා. ඒක මහරහතන් වහන්සේ ළඟක් තිබුණා. ඒක සංඝ රත්නයේ ළඟක් තිබුණා. ඒක සංඝ ගුණය. අන්‍යයන්ට අනුග්‍රහ කරන එක, අන්‍යයන්ට අනුකම්පා කරන එක. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ තුන්වෙනි දවසෙත් වඩිනවා. හැබැයි තුන්වෙනි දවසේ නම් බමුණ පොහොසත්. එදා උදේ බමුණ පින්වතුනි යාගයකට ගිහිල්ලා ඒ යාගයෙන් බමුණට ලැබෙනවා කිරිබත් බඳුනකුයි රෙදි කඩකුයි. හිතන්න බමුණා තමන්ටවත් ආහාරක් නැතුව ඉන්න කෙනෙක්. තමන්ට හරියට ආහාරයක් නැතුව ඉන්න මේ බමුණා තමන්ට යමක් ලැබුණම ඉස්සර වෙලාම සලකලා බලන්නේ පින්වතුනි තමන් ගැන. ඒක තමයි පෘථග්ජන ස්වභාවය. ඒ කියන්නේ නැති බැරි අය තවත් කෙනෙකුට දෙන්න ටිකක් අකමැති. තමන්ට නැති නිසා. නමුත් ප්‍රඥාවන්තයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැකපු බණ අහපු සැබෑ සද්ධාව තියෙන ප්‍රඥාවන්තයා, ධර්මයෙන් පෝෂණය වෙච්ච ප්‍රඥාවක් තියෙන කෙනා
ඊට වඩා හාත්පසින් වෙනස්. ඔහු හිතන්නේ මෙලොව ජීවිතය ගැනට වඩා සසර ජීවිතය ගැන. අන්න ඒ පරමාර්ථයෙන් මේ බමුණා එදා සතුටින් පාර දිහා බලන් ඉන්නවා. කොයි වෙලාවෙද මගේ පුතා මගේ නිවසට වඩින්නේ කියලා. දුරතියා වඩින සාරිපුත්ත මහරහතන් වහන්සේ දැකලා පුදුම සතුටකින් ගිහිලා සාරිපුත්ත මහරහතන් වහන්සේට රිදිකඩ පූජා කළා. කිරිබත් බඳුන පූජා කරනවා. බමුණා කිරිබත් බඳුනින් භාගයක් පූජා කරනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ අත වහනවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා බමුණ ස්වාමීනි මට මෙලොවින් සංග්‍රහ කරන්න එපා. ස්වාමීනි මට පරලොවින් සංග්‍රහ කරන්න. මට බත් භාගයක් ඉතුරු කරි බමුණට. නමුත් බමුණ කියන ස්වාමීනි මට මෙලොවින් ඔබ වහන්සේගෙන් අනුග්‍රහයක් එපා. ස්වාමීනි මට පරලොවින් අනුග්‍රහයක් කරන්න. මට පරලොවින් සංග්‍රහ කරන්න. ආන්නේ පිවිතුරු බලාපොරොත්තුවෙන් බමුණ පූජා කරපු දාණය සාරිපුත්ත හාමුදුරුවෝ බාරගෙන වැළඳුවා. අනුමෝදනාවක් කරලා වැඩියා. බමුණ අතිශයින්ම ප්‍රීතියටපත් වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙරෙහි හිත පිහිටුවාගෙන බමුණ ඉඳලා වැඩි දවසක් යන්න කලින් බමුණ මරණයටපත් වුණා. දුප්පත් වෙලා හිටපු මේ බමුණා සාරිපුත්ත මහරහතන් වහන්සේට දානයක් පූජා කරලා ඒ මහ පිනක් රැස් කරගෙන මරණයටපත් උනේ. ඒ නිසා ගිහිල්ලා බමුණ ඉපදුනා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සවැත් නුවර තිබෙච්ච එක්තරා උපස්ථායක කුළුපග නිවසක. සාරිපුත්ත මහරහතන් වහන්සේට අතිශයම කුළුපගයි මේ නිවසේ අය. ඒ සිටු දියණියගේ කුසේ සිටුවරයට දාව උපදිනවා. මේ නිවසේ අය සාරිපුත්ත මහරහතන් වහන්සේට කොයිතරම් නම් කුළුපගද කියලා කියනවා නම් තමන්ගේ නිවසේ යම් දෙයක් සිද්ධ වෙනවා නම් යම් කටයුත්තක් සිද්ධ වෙනවා නම් ඒ හැම දවසකම ඒ හැම වෙලාවකම සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩම්මල දන් දෙනවා. එදා සිටු දියණියගේ කුසේ දරු ගැබක් පිහිටියා කියලා දැනගත්තු සිටුවරයා සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය වඩම්මල දන් දුන්නා. ටික දවසක් යනකොට ඇයට දොළ දුකක් උපන්නා. ඒ මහා සංඝරත්නය ඉඳුල් කළපු ආහාර ටිකක් වළඳන්න. එදත් උන්වහන්සේලා වඩම්මල දන් පූජා කළා. දරුවා බිහි වෙච්ච දවසේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නිවසට වැඩමෙව්වා. මේ දරුවා කොච්චර පුණ්‍යවන්තයෙක්ද කියලා කියනවා නම් දැන් මහා ධනයකට හිමිකම් කියන කෙනෙක්. සිටුවරයා ලක්ෂයක් වටින කසී සලුවා ඇඳෙහි එළල තමයි කොළුඳුල් දරුවා ඇඳෙහි තිබුවේ. මේ කුමාරයාට උපන් දවසේම ජාති ස්මරණ ඥානයක් ලැබුණා. තමන්ගේ අතීත ජීවිතය ආවර්ජනය කරලා බලන්න පුළුවන් ඥානයක් ලැබුණා. ඒ කුඩා දරුවා සාරිපුත්ත මහරහතන් වහන්සේ දැකපු ගමම අතීත ජීවිතය මතක් වුණා. අනේ මේ ආර්ය උත්තමයන් වහන්සේ තමයි මට මේ වගේ මහා සම්පත්තියක් දුන්නේ. උන්වහන්සේ නිසයි අද මම මෙහෙම පොහොසතෙක් වෙලා ඉපදිලා ඉන්නේ. උන්වහන්සේට මගේ යමක් පූජා කළ යුතුමයි. එහෙම කියලා හිතලා සාරිපුත්ත මහරහතන් වහන්සේට අද යමක් මම පූජා කරන්න ඕන කියලා තමන්ව තබල තිබිච්ච අර ලක්ෂයක් වටින කසී සලුව ඇඟිලි තුඩු වලින් මිරිකලා අල්ලගත්තා. සිටුවරයා දරුවව අතට ගත සාරිපුත්ත හාමුදුරුව වන්දවන්න එක්කයි යන්නේ.
නමුත් අර සලුව ඇත්තරියේ නෑ. දරුවාගේ අතේ සලුව පටලැවිල කියලා හිතාගෙන සලුව ලිහන්න දරුවාගේ අතින් සලුව ගන්නකොට ළමයා අඬනවා. ළමයා අඬන නිසා සලුවත් එක්කම ගිහලා සාරිපුත්ත හාමුදුරුවෝ වැන්දෙව්වා. වන්දනකොට මේ ළමයා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පාදයක මතට අර ලක්ෂයක් වටින කසී සලුව පූජා කළා. සිටුවරයා කියන ස්වාමීනි ඔබ වහන්සේට අපේ දරුවෝ පූජාවක් කළා. ස්වාමීනි ඔබ වහන්සේ ඒක බාර ගන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ සලුව උන්වහන්සේ බාරගත්ත ළමයට අනුකම්පා කරලා. අවුරුදු 7ක් මේ කුඩා දරුවට ඒ වෙනකොට නමක් තබලා තිබුණේ. ඒ නිසා සිටුවරයා ගිහිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා ස්වාමීනි අපි අපේ ළමයට නම් තබලා නැහැ තාම. නමුත් අපි කැමති ඔබ වහන්සේට ගිහි කාලේ තිබිච්ච නමට සමාන නමක් අපේ ළමයට යොදන්න පුළුවන්. උන්වහන්සේගේ ගිහි නම උපතිස්ස. ඒ නිසා උන්වහන්සේට නමක් තබනවා. උන්වහන්සේගේ නමින් කොටසක් අරගෙන කුමාරට නම තබනවා තිස්ස කියලා. තිස්ස කුමාරයා අවුරුදු 7ක් වයස වෙනකොට මෑණියන්ගෙන් අවසරයක් ගන්නවා සාරිපුත්ත හාමුදුරන්ගේ ළඟ පැවිදි වෙන්න. මේ අම්මා පුතා ඉපදුණු දවසේම අදිෂ්ඨානයක් ඇති කරගත්තා. මගේ පුතා යමකට කැමති වෙනවද මම කවදාවත් ඒ යෝජනාවට විරුද්ධ වෙන්නේ. පුතා කැමති දේම මම යම් දවසක ඉටු කරනවා කියන බලාපොරොත්තුවක් හිතේ දරාගෙන ඒ අම්ම හිටපු නිසා මහාන වෙන්න යන අවසර ඉල්ලුවම ඒකට කැමති වුණා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ළඟ කුමාරයා පැවිදි වෙන්න ගියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කුමාරයා වාඩි කරවගෙන කුමාරට අවවාදයක් දෙනවා. තිස්ස නුඹ හිතන තරම් මේ ශාසනයේ සුකුමාල නැහැ. මොකද නුඹ බොහොම සුකුමාල ජීවිතයක් ගත කරන කෙනෙක්. තිස්ස මේ ශාසනය කොච්චර දුෂ්කරයිද කියලා කිව්වොත් සීතල දෙයක් ලැබෙන්න ඕනේ කියලා හිතන වෙලාවක ලැබෙන උණුසුම් දෙයක්. උණුසුම් දෙයක් ලැබෙන්න ඕනේ කියලා හිතන වෙලාවක ලැබෙන සීතල දෙයක්. ඒ තරම් දුෂ්කරයි. කැමති දේ නොලැබෙන අකමැති දෙයක් ලැබෙන තැනක් මේක. තිස්ස වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමක් වඩිනකොට හුනස්තින් නැගිටින්න ඕන. තමන් කොයිතරම් සුවපහසු ආසනයක වැඩ හිටියත් ඒ ආසනේ උන්වහන්සේලාට පරිත්‍යාග කරන්න ඕන. උන්වහන්සේලා වන්දනා කරන්න ඕන. උන්වහන්සේලා ඉන්න තැන තිස්ස අතපය දිගහැරගෙන කතා කරන එක, ඇඟිලිවල ඇට කඩන එක, තනි කකුලෙන් හිටගෙන ඉන්න එක, බිත්ති වලට හේතු වෙලා ඉන්න එක මෙව නොකළ යුතු දේවල්. තිස්ස තමන් ගිහි කාලේ කොච්චර පොහොසත් වුණත් මේ ශාසනයට ආවන් පස්සේ මේ පොහොසත් බවත් හරින්න ඕන. හරියට යමෙකුගේ පයට පෑගෙන පාපිස්නාවක් යම්සේද ආන්න ඒ වගේ මේ ශාසනයේ භික්ෂුවක් වැඩ ඉන්න ඕන. හැම දෙයක්ම ඉවසා දරාගෙන ඉඩකඩම් වගා කිරීම, වෙලහෙළඳාම් කිරීම, මුදල් පරිහරණය කිරීම, මුදල් හම්බ කිරීම, සාතර කීම, කේන්දර බැලීම මේවා භික්ෂුවකට කැප නැහැ. සුවඳ දැරීම, මල් ගඳ විලවුම් දැරීම තිස්ස මේ ශාසනයේ භික්ෂුවකට සුදුසු නැහැ. ඒ තරමටම පරිස්සම් වෙන්න ඕන.
ඒ වෙලාවේ මේ ඔක්කොම අහගෙන හිටපු තිස්ස කුමාරයාට ඒත් කැමැත්තක් ඇති වෙන්නේ ශාසනය ගැන. කුමාරයා කියනවා ස්වාමීනි මේ ශාසනයේ යමක් කරන්න තියෙනවා නම් ඒ ටික මම කරන්නත් යමක් නොකරන්න තියෙනවා නම් ඒ ටික මම නොකරන්නත් ස්වාමීනි මම ඔබ වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙනවා. ස්වාමීනි මාව පැවිදි කරව ගන්න. මේක තමයි මේ ශාසනයට ඇතුල් වෙන සෑම භික්ෂුවකගේ ළඟ තියෙන්න ඕන බලාපොරොත්තුව. බුදුරජාණන් වහන්සේ මේ ශාසනයට කෙනෙක් ඇතුල් වෙනකොටම කියන්නේ යමෙක් මේ ශාසනයට ඇතුල් වෙනවා නම් ඇතුල් වෙන්න ඕන මම පිණ්ඩපාතෙන් දන් වළඳනවා. මම පිණ්ඩපාතෙන් දන් වළඳන තමයි මහාන වෙන්නේ. හැබැයි යම් දායකයෙක් දාන ටිකක් ගෙනල්ලා දුන්නොත් යම් කිසි දායකයෙක් දානයකට ආරාධනාවක් කළොත් ඒව බාර ගන්නවා. නමුත් මහාන වෙන්නේ පිණ්ඩපාතෙන් දන් වළඳන්න. මේ ශාසනයට භික්ෂුවක් ඇතුල් වෙන්න ඕන පාංශුකූල චීවර දරන්න. මම පාංශුකූල චීවර දරන්න තමයි ඇතුල් වෙන්නේ. හැබැයි යම් කිසි භික්ෂුවක් යම් දායකයෙක් ගෙනත් දෙන වටින කසී සලුවකින් හදලා දෙන පූජාවක් සිවුරක් වුණත් පරිහරණය කරන්න පුළුවන්. හැබැයි බලාපොරොත්තුව තියෙන්න ඕන මම පාංශුකූල චීවර දරන් තමයි මේ ශාසනයට ඇතුල් වෙන්නේ. මම කටුක බෙහෙත් වළඳන්න මේ ශාසනයට ඇතුල් වෙන්නේ. මට මේ ශාසනයේ ලැබෙන කටුක බෙහෙත්. නමුත් කවුරු හරි දායකයෙක් හොඳ බෙහෙත් ගෙනත් දුන්නොත් ඒ වළඳන්න පුළුවන්. නමුත් බලාපොරොත්තුව තමයි කටුක බෙහෙත් වළඳන එක. මම මේ ශාසනයට ඇතුල් වෙන්නේ ආරණ්‍යවල, ගස්ගල් යට, පර්වතවල, ගුහාවල වාසය කරන්න. නමුත් කවුරු හරි දායකයෙක් මට කුටියක් හදලා දුන්නොත්, සංඝාවාසයක් හදලා දුන්නොත් ඒකේ වැඩ ඉන්න පුළුවන්. නමුත් බලාපොරොත්තුව තමයි මම මේ ශාසනයට ඇතුල් වෙන්නේ ගස්ගල් යට, පර්වතවල, ගුහාවල වාසය කරන්න. මේක තමයි මේ ශාසනයට ඇතුල් වෙන සෑම භික්ෂුවකගේ ළඟ තියෙන්න ඕන බලාපොරොත්තුව. මොකද එහෙම බලාපොරොත්තුෙන් මේ ශාසනයට ආවම මේ ශාසනයේ ඉන්න කෙනාට, හැසිරෙන කෙනාට මේ ආමිෂය ප්‍රත්‍ය මූලික කරගෙන ජීවිතයක් පවත්වාගෙන යන්න ආශාවක් එන්නේ. මොකද එන්නෙම දුක් විඳිනවා කියලා හිතාගෙන. අදත් අපි දකිනවා බොහෝ තරුණ පිරිස් මේ ශාසනයට ඇතුල් වෙනවා. හැබැයි ඇතුල් වෙන හැම භික්ෂුවක්ම, ඒ හැම තරුණයෙක්ම, හැම කෙනෙක්ම තමන්ට මහාන වෙන්න සිතුවිල්ලක් ආපු ගමන් එක සැරේ ඇවිල්ලා පැවිදි වෙන්න එපා. ඉස්සර වෙලා එන්න කලින් මේ ශාසනයේ විනය ටිකවත් අඩුමතරම ඉගෙන ගන්න. ඒකට විනය පිටකයම කියවන්න ඕන. කෙනෙකුට විනය පිටකේ කියවන්න තරම් කාලයක් නැත්තම් අඩුම තරමේ යටත් පිරිසෙන් අපේ රේණුකාණේ චන්දිවීල මහානායක හාමුදුරුව රචනා කරපු ශාසනාවතරණයේ පොතයි උපසම්පදා සීලයේ පොතයි කියන මෙන්න මේ පොත් දෙකවත් අඩුම තරමේ පාඩම් කරලා පැවිදි වෙන්නේ. මොකද මේ ශාසනීය පිළිබඳ අදහසක් නැතුව මේකේ බාහිරව දකින කාරණාවල් මූලික කරගෙන කවුරු හරි කෙනෙක් පැවිදි වුණොත් ඒ කෙනාගේ සංසාරයට කරගනි මහා ලාභය. මොකද මේ ශාසනයේ පැවිදි වෙන කෙනාට තියෙන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා පිළිබඳ අවබෝධය. මොකද අපි මේ පැවිදි වෙලා ඉන්නේ අපිට අයිති තැනක නෙවෙයි.
මේ අපි පැවිදි වෙලා ඉන්නේ බුදුරජාන් වහන්සේට අයිති තැනක. අපි ඉන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ. මේ ශාසනය අපිට අයිති නෑ. ඒ නිසා තමයි මේ ශාසනයට අපි නමක් තබලා තියෙන්නේ බුද්ධ ශාසනය කියලා. බුදුරජාන් වහන්සේගේ ශාසනය නිසා. එහෙනම් අපි මේ ශාසනයේ ඉන්න ඕනේ ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදියට. අපට ඕන විදියට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ යම් දෙයක් අපේ ශාසනයෙන් බලාපොරොත්තු වුණා නම් අන්න ඒ බලාපොරොත්තු ඉටු කරන එක තමයි අපේ තියෙන බලාපොරොත්තුව. අපි පොරොන්දු වෙන්න ඕනේ. අපි මේ ශාසනයට ඇතුල් වෙන්න ඕනේ. අන්න ඒ කාරණා මූලික කරගෙන. මොකද කාටවත් මේ ශාසනයට ඇවිල්ලා Tamanට ඕන විදිහට ජීවත් වෙන්න බෑ. අපි ලංකාවේ ජීවත් වෙලාට හිතන්නකෝ අපේ පින්වතුන් කවුරු හරි කෙනෙක් යනවා පිටරටට ජීවත් වෙන්න. අපි පින්වතුන්ට පුළුවන් ද ඒ රටට ගිහිල්ලා ඒ රටේ Tamanට ඕන විදිහට ජීවත් වෙන්න. Tamanට ඕන විදිහට පාරක බැහැලවත් යන්න බෑ. අපි පින්වතුන්ට කියන්න පුළුවන්ද? රියදුළු බරපත්‍රයක් තියාගෙන ඉන්න කෙනෙක් ඒ රටට යනවා. කියන්න පුළුවන්ද? මම ලංකාවේ වාහන පදවන්නේ දකුණු පැත්තේ. අපි දකුණු පැත්තේ තමයි වාඩි වෙන්නේ. අපි වාහනේ පදවන්නේ වම් දිශාවේ. මට බෑ මේ රටට ඇවිල්ලා දකුණු දිශාවෙන් පදවන්න. එහෙම පුළුවන්ද කියන්න? බෑ. ඒ රටේ වාහන පදවන දිශාවෙන් අපි පදවන්න ඕන. ඒ රටේ පාරවල් සම්බන්ධ යම් නීතියක් තියෙනවා නම් ඒ නීති අනුගමනය කරන්න ඕන. අපේ රටේ නීතියට වඩා වෙනස් වෙන්න පුළුවන්. අපිට කියන්න බෑ ඒ රටට ගිහිල්ලා මට ඕන විදිහට ජීවත් වෙනවා කියලා. අපි ඒ රටට ගිහිල්ලා ඒ රටේ නීතියට ගරු කරලා ජීවත් වෙන්නේ. ආන්නේ වගේ පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ඇතුළු වෙන කෙනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විනය නීති වලට ගරු කරලා ජීවත් වෙන්න ඕන. හැබැයි මේක එක දෙයක් තියෙනවා. කාටවත් මේ ශාසනය ඇවිල්ලා Tamanට ඕන විදිහට ජීවත් වෙන්න ඉඩක් නැහැ කිව්වට Tamanට ඕන විදිහට ජීවත් වීමට බලපෑමක් නැහැ. නීතියෙන් දඬුවම් කරන්න, උසාවි ගෙනියන්න, හිරේ දාන්න, දඬුවම් දෙන්න එහෙම නැහැ. බුදුරජාණන් වහන්සේ වෙල දඬුවම් කරන රහතන් වහන්සේ වෙල වේවෙලක් ඇවිල්ලා දණ්ඩක් අරගෙන වෙල ගහන්න බනින්න එහෙම නැහැ. පින්වත්නි යම් කිසි කෙනෙකුට මේ ශාසනයේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ජීවත් වෙන්නේ නැතුව Tamanට ඕන විදිහට ජීවත් වුණා කියන එක බුදුරජාණන් වහන්සේ දඬුවම් කරන කාරණාවක් නෙවෙයි. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි වෙනත් නීතියක් කැඩුවම ලැබෙන දඬුවම ලැබෙන්නේ මේ ජීවිතේට පමණයි. මේ ජීවිතේ මරණයටපත් වුණා මේ මනුස්සයට ඊළඟ ජීවිතේ ඇවිල්ලා උසාවියෙන් දඬුවම් දෙන්නේ මේ පුද්ගලයා පෙර ජීවිතේ මෙන්න මේ වගේ වරදක් කළා. ඒ නිසා මේ ජීවිතෙත් මේ මනුස්සයට දඬුවම් දෙන්න ඕන කියලා දඬුවම් දෙන්නේ නැහැ. නමුත් මේ ශාසනයේ තියෙන දඬුවම ඊට වඩා වෙනස්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදියට යමෙක් ජීවත් වෙන්නේ නැතුව Tamanට ඕන විදිහට මේ ශාසනය වෙල ජීවත් වෙනම නම් ඒ කෙනාට පින්වතුනි මුළු සසර පුරාවටම ජීවිත 100ක් 1000ක් ලක්ෂයක් කෝටියක් සමහරලාට ජීවිත අසංඛ්‍යයක් විතර යනකම් අති දීර්ඝ කාලයක් පින්වතුනි සංසාරයේ දුක් විඳින්න සිද්ධ වෙනවා. ආන්නේ කාරණාව අපි හැම දිනාම සිහි තබා ගත යුතු කරුණා. එක ජීවිතයක් නෙවෙයි. ජීවිත ගණනාවක් ওই දුක විඳින්න වෙනවා. අපේ බුදුරජාන් වහන්සේගේ ශාසනයේ එහෙම කී දෙනෙක් නම් හිටියද? අදටත් පින්වතුනි අවීචී මහා නිරේ දුක් විඳිනවා. මේ Tamanට ඕන විදිහට මේ ශාසනයේ ජීවත් වෙන්න ගිහිල්ලා. ඒක මහ භයානක දඬුවමක්. ඒ නිසා
මේ ශාසනයට ඇවිල්ලා එකිනෙකාට අභියෝග කරන්න නෙවෙයි. තමන්ගේ කෙලෙස් වලට අභියෝග කරලා තමන්ගේ සංසාරයත් එක්ක යම් අරමුණක් ඇතුව ගමන් කරන්න. මොකද මේ බාහිර සමාජයේ පුද්ගලයන්ගේ අභියෝගයක් නෙවෙයි අපිට තියෙන්නේ. අපිට තියෙන්නේ කෙලෙස් එක්ක අභියෝගයක්. අපි මේ බාහිර දේවල් එක ගැටි ගැටි ඉන්න එක නෙවෙයි අපේ සැබෑ ප්‍රශ්නේ. අපේ සැබෑ ප්‍රශ්නේ කෙලෙස් ප්‍රශ්නයක් තියෙන්නේ. අන්න ඒකයි මේ ශාසනයට ඇවිල්ලා අපි විසඳ ගන්න ඕනේ. ඒකට අනුග්‍රහ කරන්න පුළුවන් තැනක් තමයි මේ ශාසනය. ඒ නිසා අපේ පින්වතුන් මෙන්න මේ කාරණාව හිතේ දරාගෙන මේ ශාසනයට ඇතුල් වෙන්න. Tamanට ඕන විදිහට ජීවත් වෙන්න නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ජීවත් වෙන්න මේ ශාසනයට ඇතුල් වෙන්න. දැන් තිස්ස කුමාරයා පොරොන්දු වෙලා ශාසනයට ඇතුල් වුණා. පැවිදි වෙලා දින 7ක් දෙමව්පියන්ගෙන් ලැබෙන දාණය බාරගෙන දින 7කට පස්සේදී මහා සංඝරුවනත් එක්ක පිඬුසිඟා වඩිනවා. සංසාරේ කරපු මහ පින හරියට මහ ගඟක් ගලනවා වගේ තිස්ස හාමුදුරන්ගේ පස්සෙන් ගලාගෙන එනවා. කිසි දවසක උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩියට උන්වහන්සේට ප්‍රත්‍ය වලින් අඩුපාඩුවක් උනේ නැහැ. උන්වහන්සේට සිව්පස ලාභෙන් කවදාවත් අඩුපාඩුවක් උනේ නැහැ. උන්වහන්සේට කොයි තරම් ලැබෙනවද කියලා කියනවනම් උන්වහන්සේත් එක්ක යන අනිත් ස්වාමින් වහන්සේලාට පවා පින්වතුනි ප්‍රත්‍ය වලින් අඩුපාඩුවක් වෙන්නේ. හරියට සීවලි හාමුදුරුවොත් එක්ක වඩිනවා වගේ. ඒ තරම් උන්වහන්සේට ලැබෙනවා. ඒ අර සසරේ දීපු දාණය. දුප්පත් ජීවිතයක් ලැබලා සාරිපුත්ත හාමුදුරන්ට තිබු දානීය ආනිසංස. ඒක මොන වගේද කියලා කියනවනම් අපි හිතමු මේ ශාසනයේ සසර ජීවිතේ යම් අකුසල කර්මයක් නිසා මේ ජීවිතේ ප්‍රත්‍ය නොලැබෙන භික්ෂුවක් වැඩ හිටියා කියලා. උන්වහන්සේට පවා පින්වතුනි මේ ජීවිතේ තිස්ස සාමණේරයන් වහන්සේ එක්ක පිඬුසිඟා වැඩියොත් ලැබෙනවා. දවසක් හරි අපූර්ව සිදුවීමක් වෙනවා. තිස්ස හාමුදුරුව වඩිනකොට දකිනවා භික්ෂුන් වහන්සේලා 19ක් ගිනි මෙලයක් ගහගෙන ගිනි තපිනවා. ළඟට කිට්ටු වෙලා අහනවා. එතකොට කියනවා අපි මේ සීතල නිසා ගිනි තපිනවා කියලා. තිස්ස හාමුදුරුව අහනවා ඉතින් ස්වාමීනි ඔය වගේ දුෂ්කර දෙයක් කරන්නේ ඔබ වහන්සේලට කම්බිලි වස්ත්‍ර වගේ පෙරෙවුවා නම් ඊට වඩා හොඳයි නේ කියලා. කම්බිලි වස්ත්‍ර කියන්නේ බොහොම වටින වස්ත්‍රයක්. හරි ඝනයි ඒ රෙද්ද. නමුත් ගොඩක් වටිනවා. ඒ වෙලාවේදී අර භික්ෂුන් වහන්සේලා කියනවා ආයුෂ්මතුනි නුඹ වහන්සේලා වගේ පුණ්‍යවන්තයන්ට කම්බිලි වස්ත්‍ර දායකයෝ පූජා කරාට ආයුෂ්මතුනි අපිට කවුද කම්බිලි වස්ත්‍ර පූජා කරන්නේ? අපිට එහෙම ලැබෙන්නේ. තිස්ස හාමුදුරුවෝ කියනවා හොඳයි ස්වාමීනි ඔබ වහන්සේලා දුක් වෙන්න එපා. යම් භික්ෂුන් වහන්සේ නමකට මෙතන ඉන්න කම්බිලි වස්ත්‍ර ඕනේ කියලා හිතනවා නම් එන්න මමත් එක්ක පිණ්ඩපාතේ වඩින්න උන්වහන්සේට කම්බිලි වස්ත්‍ර ලැබෙයි කියනවා. සසරේ පින් කරපු පුණ්‍යවන්තයන්ට ජීවිතය අභියෝග කියන අභියෝගයක් නෙවෙයි. ඒවට නොබියව මොහොන දෙනවා. මොකද පින් කරලා තියෙන නිසා. තිස්ස හාමුදුරුවෝ මහත් බලාපොරොත්තුවකින් පිඬුසිඟා වඩිනවා 19ක් එක්ක. පින්වතුන්ට නොලැබෙන සියලු භික්ෂුන් වහන්සේලාට කම්බිලි වස්ත්‍ර ගානේ ලැබෙනවා. මේ තිස්ස සාමණේරයන් වහන්සේ නිසා. උන්වහන්සේගේ පින කොයි වගේ බලවත්ද කියලා කියනවනම් බැරි වෙලාවක්වත් දෙන්නේ නැති භික්ෂුන් වහන්සේ නමක් හිටියේ දෙන්නේ නැති දායකයෙක් ඉන්නවා කියලා හිතන්න. හිතනවා මං උන්වහන්සේට දෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ දකින්නකොට අර හිතේ තියාගෙන හිටපු කොම නැති වෙලා යනවා. එක උදාහරණයක් කියනවා නම් දැන් මෙදා මේ 19ත් එක පිණ්ඩපාතේ වඩිනකොට මිනිස්සු දන් දුන්නට
පිඟුතුනේ හැම බුද්ධ ශාසනයකම ඉන්නවා පින් කරගන්න අය වෙනම ඉන්නවා පව් කරගන්න අය වෙනම ඉන්නවා. දැන් මෙහෙම පින්නපාතේ වඩිනකොට එක පව්කාර මිනිස්සෙක් ඉස්සරහින් කියාගෙන යනවා මේක දැකලා එක කඩේක මුදලාලි කෙනෙකුට නුඹේ කඩේ කම්බිලි වස්ත්‍ර තියෙනවා නම් සංගව ගන්න. ආන් අර සාමණේරයෙක් මහ පිරිවරාගෙන කම්බිලි වස්ත්‍ර එකතු කරගෙන එනවා. එතකොට මුදලාලි අහනවා උන්වහන්සේ ඉල්ලලද ගන්නේ දුන්නොත්ද ගන්නේ? අර පව්කාරයා කියනවා දුන්නොත් තමයි ගන්නේ. එහෙනම් ඉතින් මම දෙන්නේ නැහැ. මුදලාලි හිතන්නේ දෙන්නේ නැහැ කියලා. කෝකටත් තියෙන වස්ත්‍ර දෙක හංග ගන්නවා. කඩේට වස්ත්‍ර දෙකයි තිබුණ දෙකම හංග ගත්තා. සාමණේරයන් වහන්සේ දහසක් පිරිවරාගෙන දැන් පිණිපිරිස වඩිනවා. දුරදි දැකපු මේ මුදලාලි සාමණේරයන් වහන්සේව දකිනකොට හිතේ උපන්නේ පුත්‍ර ස්නේහය. තමන්ගේ දරුවා කියන සෙනෙහස තමයි හදවතේ ඉපදුනේ. දරුවෙකුට පිය කෙනෙකුගේ හිතේ උපදින දරුවෙක් ගැන පිය කෙනෙකුගේ හිතේ උපදින සෙනෙහස යම්සේද ආන් ඒ වගේ සෙනෙහසක් ඉපදිලා සංගවගෙන හිටපු වස්ත්‍ර දෙක පවා දන් දුන්නා. එයි සාමණේරයන් වහන්සේට එහෙම ලැබෙන්නේ. දෙන්නේ නැහැ කියන අය දැක්කම දෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න අයට දැක්කම දෙන්න හිතක් පහළ වෙන්නේ මොකක් නිසාද? එදා සාරිපුත්ත මහරහතන් වහන්සේට මහාසේන බමුණ දන් දෙනකොට දන් දුන්නේ මේ මගේ පුතා කියන සංඥාව පිහිටුවගෙන. ඒ පුතා කියන සංඥාව මේ මමායනේ කිරීම කියන එක පින්වතුනි මේ ශාසනයේ ලොකු ලාභයක්. තමන්ගේ පුතාට තමන්ගේ දුවට තමන්ට නොදෙන්න බැරි දෙයක් නැහැ. ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ ගැන මගේ බුදුහාමුදුරුවෝ මගේ හාමුදුරුවෝ කියලා මේ සංඥාව පිහිටුව ගත්තම උන්වහන්සේලාට තමන්ගේ ජීවිතේ දෙන්න බැරි දෙයක් නැහැ. හැම දෙයක්ම දෙන්න හිතක් පහළ වෙනවා. ඒ නිසා පින්වතුනි එදා අර තිස්ස හාමුදුරුවෝ වඩිනකොට දායකයන්ට මගේ දරුවා කියන සංඥාවෙන් දෙන්න සිත් පහළ වුණේ තමන් දන් දුන්නේ අන්න ඒ සංඥාව මූලික කරගෙන නිසා. දවසක් තිස්ස හාමුදුරුවෝ කල්පනා කරනවා දැන් මම මේ ආපු කාර්යභාරය නෙමෙයි මම ඊට කරගන්නේ. මට හරියට ප්‍රත්‍ය ලැබෙනවා. මිනිස්සු ගොඩාක් කියලා මට වඳිනවා. නමුත් මගේ බලාපොරොත්තු ඉටු කරගන්න මට වෙලාව මදි. ඒ නිසා මම මගේ අරමුණ කරා ළඟා වෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ අභිමුවට ගිහිලා කාරණාව සිහිපත් කරලා අවසරයක් ගන්නවා ආරණ්‍යයකට වඩින්න. ඒ වෙලාවේ තිස්ස හාමුදුරුවෝ කමටහනක් අරගෙන බුදුරජාණන් වහන්සේගේ අවසරය ලබාගෙන වනයේකට වඩිනවා. උන්වහන්සේ නොබෝ කාලයකින් අරහත් ඵලය ලබනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේගේ මාර්ගඵලය දැකලා උන්වහන්සේ බැහැ දකින්න ඕන කියලා හිතලා මුගලන් මහරහතන් වහන්සේ තවත් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා කිහිප නමකුයි උන්වහන්සේලාගේ 500 ශ්‍රාවකයන් වහන්සේලාත් පිරිවරාගෙන අර වණයට වඩිනවා. ගමේ මිනිස්සු දැනගත් අග ශ්‍රාවකයන් වහන්සේලා ආරණ්‍යයට වැඩිය කියලා. උන්වහන්සේලා සියල්ලෝටම සරිලන විදියට කොට්ට පැදුරු ආදී මේ සියලුම දේවල් අරගෙන පන්සලට ඇවිල්ලා ආසන පනවනවා. සියලු දෙනා වහන්සේලාටම ආසන පනවනවා. රැබෝ වෙච්ච නිසා සාරිපුත්ත හාමුදුරුවන්ට කියනවා දැන් උඹලා ගෙවල් වල යන්න. නමුත් දායකයෝ කියන ස්වාමීන් අපි මේ ආවේ මෙච්චර දුර කතරක් ගෙවාගෙන මේ දවස පුරාම මේ මහන්සි වෙන ස්වාමීන් වහන්සේගෙන් බණපදයක් අහන්න. අපි බොහෝ කාලෙකින් බණක් අහලා නැහැ. මොකද තිස්ස හාමුදුරන්ටත් බණ කියන්න බෑ. තිස්ස හාමුදුරුවෝ දන්නේ සුවපත් වෙම්මා දුකින් මිදෙම්මා කියලා කියන්නේ විතරයි. ඉතින් ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තිස්ස හාමුදුරට බණක් කියන ආරාධනා කළා. රැයක් එළි වෙනකම්ම තිස්ස හාමුදුරුවෝ අපූර්ව ධර්ම දේශනාවක් පවත්වනවා.
උන්වහන්සේගේ දේශනාව අහනකොට උදෑසන බොහෝ දෙනෙක් පැහැදුනා. ඒ අතර සමහර දෙනෙක් අපැහැදුනා. පැහැදුණු අය පැහැදුනේ මේ තරම් ධර්මදර පඬිතෝ සාමණේරයන් වහන්සේ නමක් එක්කද අපි මේ හිටියේ. අපි දන්නේ මෙච්චර කාලයකට උන්වහන්සේ මේ තරම් බණ දන්නවා කියලා. ඊළඟට අර නොපැහැදුණු අය නොපැහැදුනේ, ඒ කියන්නේ අපැහැදුනේ සමහර දෙනෙක් උන්වහන්සේ අරියට අපිත් එක්ක හිටියේ දරුවෙක් වගේ. උන්වහන්සේ කපටිකමින් හිටියා කියලා වැරදි අදහසක් හිතේ ඇති කරගත්තා. මොකද හැම කෙනාටම උපදින්නේ දරු සෙනෙහසක් නේ. බුදුරජාන් වහන්සේ දකිනවා සවැත් නුවර ඉඳගෙන මේ අපහැදුණු අය අපහැදීම ඒ අයට ලොකු අලාභයක්. ඒ නිසා වුන්ටත් අනුග්‍රහ කරන්න ඕන කියලා භාග්‍යවතුන් වහන්සේ 이르දීන් වඩිනවා. වැඩලා සියලු දෙනාට උදෑසන ධර්ම දේශනාව පවත්වනවා. මොකද කරන දේශනාව? ඔවුන්ට කියලා දෙනවා. බලන්න පින්වත්නි, අද නුඹලට ලෞතුරා බුදුරජාණන් වහන්සේ දකින්න ලැබුණා. කවුරු නිසාද? මේ තිස්ස හාමුදුරුවෝ නිසා. අද නුඹලට අග්ග ශ්‍රාවකයන් වහන්සේලාට උපස්ථාන කරන්න ලැබුණා. වඳින්න ලැබුණා. කවුරු නිසාද? මේ තිස්ස සාමණේරියෝ නිසා. අද නුඹලට මේ මහා සංඝරත්නයට උපස්ථාන කරන්න ලැබුණා. කවුරු නිසාද? මේ තිස්ස සාමණේරියෝ නිසා. බලන්න මේ තිස්ස සාමණේරයන් නිසා නුඹලට කොයි තරම් නම් ලාභයක්ද මේ ජීවිතයට ලැබිලා තියෙන්නේ. ඒ වෙලාවේ තිස්ස හාමුදුරුවෝ ගැන අර නොපැහැදුණු අයගේ හිත්වල පවා පැහැදීම ඇති වුණා. පැහැදුණු අයගේ හිත් තවත් වඩාත් පැහැදිලි වුණා, පැහැදුණා. දේශනාව නිමාවටපත් වෙනකොට එතන හිටපු බොහෝ පිරිසක් ධර්ම අවබෝධය කරගත්තා. ලෞතර බුදුරජාන් වහන්සේ මහා සංඝරුවනත් එක්ක දැන් සවැත් නුවරට වඩින්න හදනවා. සාරිපුත්ත හාමුදුරුවෝ ගිහිලා තිස්ස හාමුදුරන්ගෙන් අහනවා, තිස්ස නුඹ කොහොමද කැමති? මෙහි වැඩ ඉන්නද කැමති? අපිත් එක්ක වඩින්නද කැමති? තිස්ස හාමුදුරුවෝ කියන ස්වාමීනි මම නම් කැමති මෙහි වැඩ ඉන්න. ඒ නිසා උන්වහන්සේගේ අභිමතයට ඉඩ දීලා මහා සංඝරත්නිය වැඩියා. පහෝදා උදෑසන ධම්සභා මණ්ඩපයේදී භික්ෂුන් වහන්සේලා පිරිස එකට එකතු වෙලා මේ තිස්ස හාමුදුරුවන්ගේ ගුණය ගැන කතා වෙනවා. බලන්නකෝ මේ තිස්ස සාමණේරෝ කොයිතරම්නම් නිහතමානීද? මේ තරම් මහා සැප සම්පත් විඳින්න පිනක් තියාගෙන අර මහා වනයේකට ගිහිලා දුක් විඳිනවා. බුදුරජාන් වහන්සේ මේ කතාව අහගෙන ඉඳලා භික්ෂුන් වහන්සේලාට ඇවිල්ලා කියනවා, මහණෙනි ඒක තමයි මේ ශාසනයේ තියෙන මනාලාභය. මහණෙනි අඤ්ඤා ලාභෝ පනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී. මේ ලාභ පිනිස උපදවන ප්‍රතිපදාව මහණෙනි එකක්, නිවන පිනිස උපදවන ප්‍රතිපදාව තව එකක්. ඒව මේතං අභිඥාය, මෙන්න මේ කාරණාව නුවණින් දැනගෙන සක්කාරං නාබිනන්දෙය්‍ය, මේ සත්කාර කියන එක පතන්නේ නෑ ශ්‍රාවකයෝ. කවුද මේ ශාසනයේ ශ්‍රාවකයා? ඔවුන් මනාකොට විවේකීයම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙන්න මේ කාරණාව බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. මේ කාරණාවත් පින්වතුනි මං හිතනවා බොහෝ වෙලාවක් සාකච්ඡා කරන්න ඕන මාතෘකාවක්. මේ යම්කිසි කෙනෙක් ප්‍රත්‍යපිනිස ලබන ප්‍රතිපදාව. ඉතින් මෙන්න මේ කාරණාව මං හිතනවා බොහෝ දිනෙකට ජීවිතය අවබෝධ කරගන්න වටිනවා, ගිහි පැවිදි හැම දිනෙකටම. ඒකට හේතුව තමයි පින්වතුනි මේ ශාසනයේ යම් භික්ෂුවක් යම් ප්‍රතිපදාවක් දරනවා නම් ඒකට ගිහි පිරිස පහදිනවා. දැන් ප්‍රත්‍ය බලාපොරොත්තු වෙන භික්ෂුන් වහන්සේලා ප්‍රත්‍ය බලාපොරොත්තුෙන් එහෙම ප්‍රතිපදා දරනවා. මම මෙන්න මෙහෙම කුටියක වාසය කළොත්, මේ වගේ සිවුරු දැරුවොත්, මෙහෙම වැඩියොත්, මෙහෙම හිඳගත්තොත්, මෙහෙම කතා කළොත්, මේ වගේ මම මිනිසුන්ගේ දානීය බාරගත්තොත් මිනිස්සු ගොඩක් පහදිනවා.
යම් භික්ෂුන් වහන්සේ නමකගෙන් නිතර අහනවා ස්වාමීන් වහන්සේට මොනවද අවශ්‍ය? කිසිවක් අවශ්‍ය නැහැ කියනවා. ඒ වෙලාවට අර භික්ෂුන් වහන්සේ ගැන දායකයන්ගේ හිතේ උපදින පැහැදීමක් අපි උන්වහන්සේගෙන් කොච්චර ඇහුවත් උන්වහන්සේ කිසි දවසක යමක් ඉල්ලන්නේ. උන්වහන්සේ කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එවැනි උත්තමයන් වහන්සේලාට පූජා කරන එක කොයිතරම් ලාභයක්ද කියලා පින්වතුනි දායකයෝ ගිහිල්ලා මහා සිව්පසෙන් උපස්ථාන කරනවා. අන්න ඒ බලාපොරොත්තුවෙන් සමහර භික්ෂුන් වහන්සේලා යම ප්‍රතික්ෂේප කරනවා. මේක අඤ්ඤාහි ලාභෝපනිසා මේ ලාභ උපදවන ප්‍රතිපදාවක් ඒක. ඒක බුදුහාඳුරු උපමාවක් දක්වනවා. ඔන්න යම්කිසි කෙනෙක් කිරිබත් පාත්‍රයකට අත දානවා. ඇඟිලි ටික දිගු කරගෙන. හැබැයි එහෙම අත දාලා උඩට ගත්තට කිරිබත් එන්නේ නැහැ. කිරිබත් එන්න නම් කිරිබතට ඇඟිලි ටික දාලා ඇඟිලි ටික නමන්න ඕන. එතකොට තමයි කිරිබත් එන්නේ. අන්න ඒ වගේ මෙහෙම හිටියොත් නෙවෙයි ලැබෙන්නේ මෙන්න මෙහෙම හිටියොත් තමයි ලැබෙන්නේ කියලා අර ප්‍රත්‍ය අරමුණු කරගෙන වාසය කරනවා. හැබැයි සැබෑ බුද්ධ ශ්‍රාවකයෝ එහෙම නෙවෙයි. අඤ්ඤා නිබ්බාන ගාමිනී නිර්වාණය අරමුණු කරගෙනයි උන්වහන්සේලා වැඩ ඉන්නේ. නිවන අපේක්ෂා කරගෙනයි වැඩ ඉන්නේ. ප්‍රතිපදාව දරන්නේ නිවන අරමුණු කරගෙන. අන්න ඒකයි මේ ශාසනයේ ඉන්න ගුණවතාගේ තියෙන සැබෑ වෙනස. ගුණවත් වූ අය පින්වත්නි කවදාවත් තමන්ගේ ගුණය සමාජයේ ඉදිරිය ප්‍රකට කරන්නේ. මම සිල් ගන්නවා. මම 4 පොයටම සිල් ගන්න කෙනෙක්. මම මෙහිම දන් දෙන කෙනෙක්. මම මේ වගේ මහා පූජාවල් කරන කෙනෙක්. එහෙම කවදාවත් තමන්ව ප්‍රසිද්ධ කරන්නේ. මොකද මේ ප්‍රසිද්ධ කිරීමේ අපේක්ෂාවම ගුණය තමන්ගේ ගුණය ප්‍රකට කරවීමේ මූලික අරමුණ තමයි ප්‍රත්‍යඋත්පද වීම. ඒතකොට මිනිස්සු පහදිනවා. අනේ මේ භික්ෂුව කොයිතරම්නම් උසස් කෙනෙක්ද? මේ මිනිසයා කොයිතරම්නම් මහ පුණ්‍යවන්තයෙක්ද? මේ මිනිසයාට අපි යමක් දෙනවා කියන එකවත් අපි සැක කරන ඕන එකක් නෙවෙයි. එහෙම බලාපොරොත්තු ඇති කරගන්නවා. එහෙම අපේක්ෂාවල් ඇති කරගන්නවා. එනිසා පින්වත්නි මෙන්න මේ කාරණාව නෝනින් දැනගන්න. ගුණවත් කෙනා කවදාවත් තමන්ගේ ගුණය ප්‍රකට කරන්නේ අර තමන්ගේ එකම සහෝදරයා තමන් එකට පැවිදෙනවා එකම පන්සලේ. වැඩිමල් හාමුදුරුවෝ ඒකාසනිකංග දුතාංගය සමාදන් වෙනවා අවුරුදු 50. දවසක් තමන්ගේ සහෝදර හාමුදුරුවෝ දානේ වල්දල ඉවරුනාම උග්ගසක පුරුකක් ගෙනලා පූජා කරනවා. ඒ වෙලාවේ අර හාමුදුරුවෝ වලදන්නේ ඇයි වැළදූ දුතාංගේ කැඩෙනවා. එතකොට මහනවා අර හාමුදුරට සැකහිතලා ඒ ස්වාමීන් වහන්සේ මේක එපා කිව්වේ ඔබ වහන්සේ ඒකාසනිකංග දුතාංගේවත් රකින්නවද? එතකොට අර හාමුදුරුවෝ බොහෝ අපහසුතාවයකට පත් වෙනවා. ඇයි දැන් උන්වහන්සේ ඕ කිව්වොත් තමන්ගේ ගුණය දැනගන්නවා. උන්වහන්සේ නෑ කිව්වොත් බොරුවක් කිව්වා වෙනවනේ. එනස උන්වහන්සේට කරන්න තියෙන එකම දේ තමයි අර දුතාංගේ කඩන එක. අවුරුදු 50ක් රැකගත්තු ප්‍රතිපත්තිය අර තමන්ගේ කුසේ උපන් සහෝදරයෙක් ඉදිරියේ කැඩුවා. මොකක් නිසාද? තමන් ගුණවන්තයි කියලා, තමන් මෙවැනි උසස් සීලයක් රකින්නවා කියලා තමන්ගේ සහෝදරය දැනගනී කියන බය ඇති කරගෙන. එතකොට හිතන්න මේ ශාසනයේ ගුණවතා කොයි වගේ කෙනෙක්ද කියලා. තමන්ගේ ජීවිතේ ගියත් තමන්ගේ ගුණය නම් ප්‍රකට කරන්නේ. මොන දේ නොලැබුණත් තමන්ගේ ගුණය ප්‍රකට කරන්නේ. ඒක තමයි සැබෑ ගුණවතාගේ ස්වභාවය. ඒ නිසා ගිහි පැවිදි ඔබ අපේ හැම දිනාම අපි යම් ප්‍රතිපදාවක් පුරන්න ඕන නිවන අපේක්ෂා කරගෙන. මට මේක නිර්වාණ මාර්ගයටම උපනිශ්‍රේ වේවා. තව කෙනෙක්ව දැනගන්න නෙවෙයි, තව කෙනෙක්ව දැනුවත් කරන්න නෙවෙයි අපට මේ ප්‍රතිපත්ති පුරන්න ඕන නිවන අරමුණු කරගෙන. එසේ නිවන අපේක්ෂා කරගෙන මේ ප්‍රතිපදාව පුරමින් මේ ශාසන ප්‍රතිපදාවේ ඉහළම තැනට ගමන් කරමින් නිර්වාණයටම ප්‍රවිෂ්ඨ වන්නට මේ සද්ධර්ම දේශනාව පින්වත් හැම දිනාගේම ජීවිතවලට උපකාර වේවා කියන බලාපොරොත්තුෙන් අපි දේශනාව නිමාවටපත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව
අපි මේ වෙලාවේ පවත්වන්නට යෙදුනේ ඒ දායක පින්වත්තුන් පිරිසට අනුකම්පා කරලා අපි මේ වෙලාවේ පින්වත් හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරන විශේෂයෙන්ම වෛද්‍ය ශකුන්තලා විජේරත්න මහත්මිය, ඉසුරු විජේරත්න මහතා, අකේන් විජේරත්න පුතුණුවන් කියන මෙන්න මේ පින්වත් පිරිස අද දේශනාවේ දායකත්වයේ දරන්නේ. බලාපොරොත්තු වෙනවා මාර්තු මාස 7 වන දින අද දින වෛද්‍ය ශකුන්තලා විජේරත්න මහත්මියට උපන්දිනයේ සමරන එතුමියට ආශිර්වාදේ කරනවා. ඒ වගේම පෙබරවාරි 10 වන දින ජන්මදිනයේ සැමරූ ඉසුරු විජේරත්න මහත්මයාටත් මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේම මාර්තු 19 වන දිනට ජන්මදිනයේ යෙදෙන අකේන් බානුක පෙරේරා සොහොයුරාටද ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හැම දිනාටම මේ වෙලාවේදී ආශිර්වාදේ කරනවා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ හැම දිනාගෙම සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ලක්ම සර ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඔවුන්ට මේ ජීවිතයේ ලැබූ ජීවිතයේ ලෞකික අපේක්ෂාවන් සියල්ලක්ම සාර්ථක වේවා. සසර ගමන සුවපත් කරගන්නට බොහෝ කුසල් දහම් වඩන්නට නිවැරදි සීලාදී ප්‍රතිපදාවන් පහසුවෙන් ආරක්ෂා කරන්න කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝ නිරන්තරයෙන්ම ජීවිතයට මුණ ගැහිලා තමන්ගේ ජීවිතය සුවපත් කරගන්නට සිතුවිලි මාත්‍රයකින්වත් අකුසල සිතක් නූපදගෙන කුසල් සිත්ම උපදවාගෙන වාසය කරන්න ශක්තිය ධෛර්ය සැලසේවා කියලා අපි ඇත්තන්ට ආශිර්වාදේ කරනවා. ඒ වගේම සුජීවත්ව සිටින මහානාම පෙරේරා, මාලා පෙරේරා, කුසුමා විජේරත්න මෑණියන් කියන මෙන්න මේ දෙමව්පියන් හැම දිනාටමත් ආශිර්වාදේ කරනවා. ඒ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම මිය පරලෝකීය අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වාම පින් බලාපොරොත්තු වෙන හැම දිනාටම පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය දේශිකයන් වහන්සේටත් නිර්වාණ අවබෝධයේ පිණසම මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දිදුල මාධ්‍යජාලයේ සභාපති ස්වාමින් වහන්සේ වන මාලිගාව විලාසජී ස්වාමින් වහන්සේටත් මහා සංඝරත්නයටත් දිදුල කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් ඥාති මිත්‍රාදීන් හැම දිනාටමත් ආශිර්වාදේ කරනවා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින උතුම් පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං